හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම බොහොම සද්ධාවෙන් සිටනෙත් අසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. ඒ නිසා දායකත්වයෙන් දන්න පින්වතුන්ටත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඔබට මතක ඇති ගිය ඉරිදා සිටනෙත් අසපුව උතුම් ධර්ම දේශනාව අපි සිදු කරන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ ලබන්නා වූ නව වසරට ආශිර්වාද පිණිස 31 වෙනිදා දවස පුරා සිදු කරපු තුන් සූත්‍රය මුල් කරගෙන සිදු කරගත් දේශනා මාලාවේ රාත්‍රී මහා මංගල සූත්‍රය ඇසුරෙන් තමයි මේ උතුම් ධර්ම දේශනාව ගිය සතියේ සිදු වුණේ. එදා අපි මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථාව තුල ඇතුළත් මේ කාරණා යම් මට්ටමකට විග්‍රහ කරගන්නට යෙදුණා. ඔබ සරලව සමහරලාට අද ඉස්සරලාම ගිය සතියේ මගහැරලා මේ දේශනාව අහන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මහා මංගල සූත්‍රය ගැන පුංචි කෙටි හැඳින්වීමක් ඔබට මුලින්ම ආයමත් මේ මහා මංගල සූත්‍රයේ කොහොමද මේ දේශනාවට මුල්ුණේ කියන කාරණේ අපි මුලින් කතා කරමු. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර ඉඳන් මිනිස්සු අතර වාද විවාද ඇති වෙන්න පටන් ගත්ත මේ මංගල කරුණු යහපත් දේවල් මොනවද කියලා. අවුරුදු 12ක කාලයක් මේ වාද විවාද මිනිස්සු අතර පැවතුණා කියන. ඒ අතර සමහරු බොහෝ දෙනෙක් විශ්වාස කරගෙන හිටියා ඇහැට පේන දේවල්, දකින දේවල් වලින් තමයි මංගලද මේක යහපත්ද අයහපත්ද කියන එක තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ මතේම දරාගත්ත පිරිස මේ මතේම පිහිටලා තරක ගොඩනගමින් තමන්ගේ මතේ හරි කියලා ඔප්පු කරන්න උත්සාහ ගන්නවා. ඒ අතර සමහර පිරිසක් කියා හිටියේ නෑ, ඇහැට පේන දේවල් නෙමෙයි කනට ඇහෙන දේවල්. සුත මංගලික. ඇහැට පේන දේවල් කියන්නේ දිට්ටි දකින දේවල්. අනිත් අය කියන සුතමං කනට ඇහෙන දේවල්. ඒ ඇහෙන දේ තමයි යහපත අයහපත ගමනේ තීරණය. දැන් ඔබ ගමනක් යනකොට සමහරු කියනවා නිසෙත් පතන යහපතක් වේවා, ගමන සාර්ථක වේවා. සමහරු කියන මේ සත්තුන්ගේ හඬවල්, මෙන්න මේ හඬ ඇහුනොත් හොඳයි. ඊළඟට සමහර මිනිස්සුම හදාගෙන තියෙන හුණික් කෑ ගහන ඇහුනොත් ගමන සුබ නැහැ. එක්ක නරියෙක් කෑ ගැහුවොත් බල්ල උඩුබරනවා නම් හොඳ නැහැ. එතකොට මේ හඬවල් මේ මිනිස්සු අතර සමාජයේ තිබ්බ මතවාද, ඇහෙන දේවල් වලින් හොඳ නරක, සුබ අසුබ, මංගල අවමංගල කියන ඒවා පිළිගත් පිරිස තමන්ගේ මතය තුල පිහිලා තර්ක කරන. ඊළඟට තව කොටසක් හිටියා මුත මංගලික. දැනෙන දේවල්, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. මෙන්න මේ දැනෙන දේවල් ඔස්සේ තමයි යහපත අයහපත, මේ මංගල අවමංගල කියන යහපත්ද අයහපත්ද කියන දේ තීරණය වෙන්නේ කියලා ඔය වගේ කණ්ඩායම් තුනක් හිටියා. දිට්ඨි මංගලික, සුත මංගලික, මුත මංගලික. මේ අය වාද විවාද කරගන්නවා, රණ්ඩු වෙනවා, විශාල වාද පැටලි යනවා දැන්. හැබැයි මෙහෙම වෙනකොට මේ අයට හිතයිශී දේවතාවරු, ඒ අයට හිතයිශී නොඑක් විදිහේ අමනුෂ්‍ය කොටස් දේවතාවරු ඒ අය පවා ඒ මතවාද දරාගෙන දෙවියන් අතර පවා වාද විවාද වලට මේක දිගට ඉහළට ගියා කියන. කොයි තරම් දුරට යනවද කියන්නේ, භූමාටු දෙවියන්ගෙන් ඉහළට යනවා, චාතු මහරජික තාවතින්සේ යාමේ තුසිතේ ඔය වගේ ඉහළ දිව්‍ය තලවල පවා දෙවියන් අතරත් මංගල කරුණු මොනවද කියලා මේ වාද විවාද දිව්‍ය ලෝකවලට පවා පැතිරිලා ගියා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් තමයි දේව සභාව රැස් කරලා මංගල කරුණු මොනවද කියන කාරණේ මත මේකට උත්තර හොයන්න දෙවියන් එකතු වුණා දිව්‍ය සභාවට, සුධර්මා දිව්‍ය සභාවේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මේ මංගල කාරණා, මේ ප්‍රශ්නේ හටගත්තේ කොහෙන්ද කියලා ආපහු විමසලා බලනකොට මේ ප්‍රශ්නේ අවුරුදු ගණනාවකට පෙර ඉඳන් මනුස්ස ලෝකේ පැවතිච්ච වාද විවාදවල ප්‍රතිඵලයක් තමයි දෙවියන් අතරටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ අහනවා, දෙවියනි, ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මනුලොව සවැත් නුවර ජේතවන මහා පිම්බිමේ වැඩ ඉන්නවා. කවුරු හෝ මිනිස්සෙක් හෝ දෙවි කෙනෙක් හෝ කවුරු හරි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගෙන් මංගල කරුණු මොනවද කියලා අහලා දැනගෙන තියෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ මංගල කාරණා ගැන දහම් දෙසලා තියෙනවද? ඒ වෙනකොට කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහලා දැනගන්න තරම් නුවණක් නැහැ. ඒ වෙලේ සක්‍ර දෙවියන් ඒ මොහොතේම
මේ රැස්වෙච්ච සභාව නවත්තලා සක්‍ර දෙවියන් මනුලොවට හැරිලා වන්දනා කරලා කියනවා ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා වැඩ ඉන්නවා. මේ ලෝකෙ සියල්ල අවබෝධ කරගෙන මේ සියලු දේවල් පරතරයට අවබෝධ කරගත්තේ ලෞතුරා බුදුවරු. බුදු කෙනෙක් ලෝකෙ වැඩ සිටිද්දී දෙවියන් එකතු වෙලා මංගල කරුණු මොනවද කියලා ඒවට උත්තර හොයන්න හදනවා කියන්නේ සූර්යා පායලා තියෙද්දී පුංචි තාරකාවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා ඉක්මනට යන්න කිව්ව මනුලොවට. අන්න සවැත් නුවර ජේතවනයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගෙන් ගිහිල්ලා මේ මංගල කරුණු මොනවද කියලා අහලා දැනගන්න. ඒ උන්වහන්සේ දේශනා කරන යමක් ඇද්ද ඒක අපි ඒ විදිහටම පිළිගනිමු, ධාරණය කරගනිමු කියලා සක්‍ර දෙවියන් දේවතාවෙක්ව මනුලොවට එවනවා. මෙන්න මේ දෙවියන් තමයි එදා බුදුරජාණන් වහන්සේ ජේතවනයේ වැඩ ඉන්නකොට ජේතවනාරාමයට ඇවිල්ලා මුළු මහත් ජේතවනයෙන් බබළුවාගෙන අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍ය අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මුළු ජේතවනයෙන් බබළුවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසක සිටිමින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මංගල කරුණු මොනවද කියලා. දැන් මුලින්ම විමසන්නේ බහූ දේවා මනුස්සාච, බොහෝ දෙව් මිනිසුන් මංගලානි අචින්තයු මේ මංගල කාරණා මොනවද කියලා මංගල කාරණා ගැන විමසනවා. ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයා ගැන, මේ දෙව් මිනිසුන් ගැන මහා කරුණාවේ මේ මංගල කාරණා ගැන දේශනා කරන සේක්වා කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මංගල කාරණා 38ක් මුල් කරගෙන මහා මංගල සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. මේ මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථාව අපි ගිය සතියේ කතා කරා. ඒ තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. බාලයන්ගෙන් ඇසුරු නොකිරීම, ඒ නොයෙක් පාපී අදහස් ඇති, බාල සිතුවිලි ඇති, බාල ක්‍රියා ඇති, දුස්සීල පාපී ජීවිත ගන්න පුද්ගලයන්ගෙන් ඔබ ධර්මයේ තුල යන කෙනෙක් නම් ඔබ ඔවුන්ගෙන් මගහැරෙන්නට ඕන. ඔවුන් ඈත් කරන්නට ඕන. ඔවුන්ගෙන් ඔබ ආරක්ෂා වෙලා ඔබේ ගමන ඔවුන්ගෙන් හානියක් නොවන විදිහට බාලයන් සේවනය නොකිරීම තමයි පළවෙනිම මංගල කාරණේ. ඊළඟ දේ තමයි පණ්ඩිතානංච සේවන. ඔබ සේවනය කළ යුත්තේ නුවණැති, සිල්වත්, ගුණවත්, යහපත් අදහස් ඇති පණ්ඩිතයන්, සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් සේවනය කරන්නට ඕන. පූජාච පූජනීය පිදිය යුත්තන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා, ත්‍රිවිධ චෛත්‍ය, මේ වගේ පුද පූජා කළ යුතු පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් කියන එකයි මේ ගාථාවේ සඳහන් වුණේ. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ ඊළඟ ගාථාව තුළ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන තවත් මංගල කාරණා 3ක් ගැන. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදීච ඒතම් මංගල මුත්තම. මෙන්න මේ ගාථාව මුල් කරගෙන ප්‍රධානම දේ තමයි පතිරූප දේශ වාසෝච. අන්න මංගල කාරණය. සුදුසු ප්‍රදේශයක වාසය කිරීමත් මංගල කාරණයක් කියන. පිංගතුනි, ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට බණහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, කල්යාණ මිත්‍රයන් ඉන්න, සත්පුරුෂයන් ඉන්න ගමක, රටක, පළාතක ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ, මේ බණපදයක් හරි අහන්න ලැබෙනවා කියන්නේ ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔය දේශනාවක සඳහන් වෙන මේක තියෙන අක්කන සූත්‍රයේ හැටියට අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේ පෙන්නනවා ධර්මාවබෝධය කරන්න හිතාගෙන, දැන් සමහරු සසර යන්නේ අපිට බුදු කෙනෙක් මුණ ගැහිලා නිවන් අවබෝධ කරගන්න ලැබේවා කිය සමහරු පින් කරගෙන යන අය ඉන්නවා. හැබැයි ඒ කෙලෙස් සහිතව යන ගමනේ සමහර වෙලාවට බුදුවරු පහළ වෙන කාලේ එනකොට පෙර ජීවිතේ කරපු අකුසලයක් නිසා දුගතිය වැටෙන්න පුළුවන්. ධර්මාවබෝධය කරන්න බැරි දුෂ්ටක්ෂණයක් ඇති තැනක ඉපදෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවල් වල නිවන් දකින්න තිබ්බ අවස්ථාව මගහැරිලා යනවා. ඒ නිසා බුදු කෙනෙක් වැඩ ඉන්න කාලයක මනුලව හෝ දෙව්ලොව හෝ ඉපදුනත් ඒ බණ ටික අහන්නත් Tamanට ඊට අවශ්‍ය පරිසරයක් සකස් වෙන්නට ඕන.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරෙන ස්ථාන කීපයක්, උපත් කීපයක්. එකක් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනකොට කෙනෙක් උපදිනවා නිරේ. මේ අපායකට වැටෙනවා. ඒ අපායකට වැටුණට පස්සේ අපාය තුල දුක් විඳ අනන්ත දුක් විඳ යනවා. මෙහි බුදුවරු පහළ වුණා කියලා ආයි මේ බණ අහන්න මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා එහෙම යන්න පුළුවන් තැනක් නෙමෙයි. මහා දුක් සහිත අපාය. පින්වතුනි මේ අපායවල වල ආයුෂ ගත්තාම අපිට හිතා ගන්න පුළුවන් කාලයක් නෙමෙයි. යන්තම් හරි මේ ආයුෂ අඩුම අපාය, සංජීවයේ කියන අපාය, මේ අපායවල අතර විස්තර වෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු වලින් අවුරුදු 80000ක් ගෙවෙනවා කියන්නේ එහෙ එක දවසක් කියන. එතකොට එවැනි දවස් 30ක් මාසයක් වෙනවා. එවැනි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු වලින් අවුරුදු 500ක් මේ සංජීවයේ කියන මේ අපායට වැටුනොත් ඒ අපාය කාලේ දුක් විඳ අපාය ගෙවන්න වෙනවා. එතකොට හිතන්න මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් මේ කෝටි ප්‍රකෝටි ගාණක් අපායට වැටුණාට පස්සේ ඉතින් ආයි මෙහි බුද්ධ ශාසන අවසානයි අපායෙන් ගොඩට එනකොට බුදු කෙනෙක් ගැන වචනයක්වත් අහන්න නැහැ. සමහර වෙලාවට බුද්ධ ශාසනයක් පවතින කාලයක කෙනෙක් අපායි දුක් විඳිනවා. අනේ අපිට නිවන් දකින්න ලැබේවා කී හිතපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරිලා යනවා. දුෂ්ටක්ෂණය. ඒ උපතත් එක්ක, ඒ පරිසරයත් එක්ක, දුගතියට වැටීමත් එක්ක නිවන් දකින්න තිබ්බ අවස්ථාව මගහැරෙනවා. ඊළඟට අනිත් අපායවල වල ආයුෂ ගත්තාම මහා පුදුම විදිහේ දීර්ඝ ආයුෂක් ඇති අපායවල ගැන දේශනාවල සඳහන් වෙනවා. සමහරු ඒ අපායෙන් අපායට වැටි කල්ප ගණන් අකුසලෙන් අකුසලේ විපාක ගෙව අපායම දුක් විඳිනවා. ඒ නිසා සතර අපායකට වැටුනොත් නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි ආයි ඉතින් ගොඩ එනවා කියන්නේ කන කැස් බෑ විය සිදුරෙන් අහස දකින්නවා වගේ කියන. ගොඩට එන්න පුළුවන්, හැබැයි ඒක ඊටාම අමාරු දෙයක්. ඒ නිසා පින්වතුනි ඊළඟ අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා නිවන් මඟ දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. සත්‍යයන්ට සසර දුකින් මිදෙන්න මඟ පෙන්නනවා. හැබැයි අනේ අපිට නිවන් දකින්න ලැබේවා කී හිටපු කෙනා පෙර කරපු අකුසලයක් නිසා තිරිසන් ලෝකෙක ඉපදිලා තිරිසන් අපායකට වැටුණට පස්සේ ආයේ එතන පින් කිරීමක් කුසල් වැඩිවීමක් නැහැ. දැන් ඔබ හිතන්න කොකොටියෙක් සිංහෙක් මොකෙක් හරි සතෙක් වෙලා ඉපදුනා කියලා. දැන් සිංහෙක් කියලා හිතන්න. දැන් මේ සත්වයාටත් රාග ద్వේෂ මෝහ තියෙනවා. ඔවුන් එකිනෙකා ද්වේෂයෙන් සමහර සත්තු හපා කනවා. ද්වේෂය කියන්නේ අකුසලයක්. ඊළඟට පන්නගෙන ගිහිල්ලා සතෙකුට පැනලා මරාගෙන කනකොට කර්මයක් රැස් වෙනවා. එතකොට මේ සත්‍යයන්ට බිය තැති ගැනීම රාගයේ ද්වේෂය ඒ සත්ත්ව ලෝකවල සත්‍යේනොත් කර්ම රැස් කරනවා. ඒ නිසා අපායකට වැටුණට පස්සේ ඒ සත්‍යයන්ට ඒ ලෝකයේ තුලත් කර්ම රැස් වෙනවා. ඒ කර්මත් එකතු කර අපායෙන් අපායට වැටි ගිහිල්ලා දුගතිය පැත්තකට වැටුනොත් ආයි ගොඩට එනවා කියන්නේ බොහොම අමාරු කාරණයක්. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ දහම් දෙසනකොට තිරිසන් අපායකට වැටුනොත් ඒ කෙනාටත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. ඊළඟ එක තමයි പ്രേත අපාය. බුදුවරු පහළ වෙලා ලෝකේ දහම් දෙසද්දී යම් කිසි කෙනෙක් പ്രേත ලෝකයකට වැටිලා බොහෝ දුක් ගැහැට විඳින්මින් പ്രേත ලෝකේ ජීවත් වෙනවා. මේ මනුස්ස ලෝකේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ අවුරුදු 50ක් 60ක් සමහර ලාවට 100ක් අපි හිතමු 120ක් බුදුහාමුදුරන්ගේ කාලේ සාමාන්‍ය ආයුෂ තිබුණා. අද අවුරුදු 100ක්ම ජීවත් වුණා කියලා හිතන්න. හැබැයි പ്രേත අපායවල වල දුක් විඳින പ്രേතයන් ගැන ওই പ്രേත වත්තුවේ වගේම නොයේක් දේශනාවල ධර්මයේ සඳහන් වෙන තොරතුරු දිහා බලනකොට අපිට පේනවා සමහර പ്രേතයන් බුද්ධාංකුර ගණන් പ്രേත අපාය. කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙත් പ്രേතයෝ. කෝණාගමන බුදුහාමුදුරු පහළ වෙනකොටත් പ്രേත ලෝකෙමයි. කාශ්‍යප බුද්ධ ශාසනෙත් പ്രേත අපාය. ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය වෙනකොටත් പ്രേත අපාය. එවැනි പ്രേතයෝ රැසක් ගැන තමයි තිරෝකුඩ සූත්‍රය සඳහන් වෙන්නේ. බුද්ධාංකුර 4ක් പ്രേත අපායේ ඉඳලා පින් ගන්න බැරුව දුක් විඳපු പ്രേත කොටසක්. එතකොට මේ වගේ പ്രേත අපායකට වැටුනොත් ඒ ලෝකේ දුක් විඳ අකුසල් රැස් වෙවි යනවා මිසක් ඒ අයට බුදුවරු පහළ වුණා කියලා නිවන් දකින්න අවස්ථාව ලැබෙන්නේ. ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරෙනවා. එතකොට එවැනි ලෝකයක ඉපදුනා කියන්නෙම
නිවන් දකින්න තියෙන අවස්ථාව මගේ හැරලා යනවා. ඊළඟට අසුරාපායත් ඒ වගේ. නාග ලෝකයේත් ඒ වගේ තැනක්. නාගයෝ පින් කර ගන්නවා තමයි. නාගයෝ 13 වහන්සේලාට වැඳුම් පිදුම් කරනවා. ඒ නාගයෝ කියන්නේ අපි මේ දකින්න තිරිසන් ලෝකේ නයි නෙවෙයි. නාග ලෝකේ. මේ නාග ලෝකේ නාගයන් බොහොම සද්ධාවන්තයි. ඔබ දන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පවා වඩම්මනකොට සතියක් නාලවට වඩම්මගෙන ගිහිල්ලා නාග රාජ්‍යෙම පුද පූජාවට පත් කරා කියලා ඔබ අහලා තියෙනවා. ඒ නිසා තමයි අපි සතියක් නාලව පුදලද බෝධිය කියලා ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අද වන්දනා කරන්නේ. රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙච්ච ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා නාග ලෝකේ තිබිලා තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ අරගෙන එන්නේ රුවන්වැලි සෑයේ තැන්පත් කරන්නේ. ඒ වගේමයි සෝමාවතී මහා සෑයේ වැඩ ඉන්න ඒ දළදා වහන්සේ එදා ජයසේන නාරජු ධාතු බෙදන වෙලාවේ නාග ලෝකයට අරගෙන ගියේ දළදා වහන්සේ. මේ දළදා වහන්සේලා 13 වහන්සේලා නාගයන් බොහෝම සද්ධාවෙන් වැඳුම් පිදුම් කර කර පින් කරන අනේ අපිට සුගතියක ඉපදිලා නිවන් අවබෝධ කරන් ලැබේවා කියලා සුගතියක් අරමුණු කරගෙනයි ඔවුන් පින් කර කර යන්නේ. හැබැයි ඔවුන්ට නාග ලෝකයේ තුල බුදුවරු පහළ වෙලා හිටියා කියලා බණහලා නිවන් දකින්න පින නැහැ. ඒ අවස්ථාව මග හැරෙනවා. බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා එක නාගෙක් නිවන් දකින්න හරිය ආසයි. මේ නාගයා මොකද කරේ? මේ නාගයන්ට නාග ලෝකේ නාගයන්ට වෙස් මවා ගන්න පුළුවන්. එක එක වෙස් අරගෙන වෙස් මවාගෙන පෙනී ඉන්න පුළුවන්. මනුස්ස වේශයක් මවාගෙන පැවිදි ස්වරූපෙන් සිවුරක් පොරවගෙන දැන් භික්ෂුවක් වගේ ජේතවනාරාමයට ආවා. ආගන්තුක වඩින ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්කම මගදී එකතු වෙලා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ දහම් දෙසනවා. මේ පිරිස අතරම වාඩි වෙලා බණ අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ප්‍රශ්නේ උන්වහන්සේ ළඟට එනකන් උන්වහන්සේ දහම් දෙසලා උන්වහන්සේගේ කුටියට වැඩම කරා. දැන් අර ආගන්තුක ස්වාමීන් වහන්සේලාට කුටි සෙනසුන් රාත්‍රී කාලේ වැඩ ඉන්න ඈතින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලාට ආගන්තුක කුටි පනවනවා. ඉතින් අලුත පැවිදි වෙච්ච සමාල්ලාට සාමණේර ස්වාමීන් වහන්සේලා ඒ වගේ අය තමයි මේ අපෝපස්ථාන කටයුතු වලට මුල් වෙලා කටයුතු කරන්නේ. මේ කුටි පනවලා මේ කුටිවල අඩුපාඩු පැම් භාජන ඊළඟට ඒ අවශ්‍ය පහසුකම් මේවා හොයා යනකොට මේ ස්වාමීන් වහන්සේ හැටියට සිවුරු පොරෝගෙන වෙස්මවාගෙන ඉන්න කෙනාටත් කුටියක් ලැබුණා. ටික වෙලාවකින් කුටියට ගියා. හැබැයි ඇතුළට ගියාට දොර වහගන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ නමක් මේ කුටිවල අඩුපාඩු හොය එනකොට මේ දොරට තට්ටුවක් දානකොටම දොර ඇරුණා. කාමරෙන් එකයි විශාල දරණ ගහගත්ත නාගේ. උන්වහන්සේ බියෙන් තැති ගත්තා. මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි පොඩි හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ බියෙන් තැති ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟමයි නතර වුණේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර අසවල් කාමරේ පිරෙන විශාල දරණ ගහගත්ත නාගෙක් කියෝ. මේ නාගයෝ නාග වෙස් මවාගත් අය. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පැවිද්දෙක් විදිහට වෙස් මවාගෙන ආවට පැවිදි මිනිස්සෙක් විදිහට නිදාගන්න බෑ. මිනිස් වෙස් මවාගෙන ආවට ආහාර පාන ගන්න, නිදා ගන්න, මල මුට්ට පහ කරන්න ඒ කටයුතු නාග ස්වරූපෙම තමයි කරන්න වෙන්නේ. වෙස් මවාගෙන පෙනී ඉන්න පුළුවන්. හැබැයි නිදා ගන්න ගියත් දරණ ගහගෙන නාගෙක් වගේ නිදා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ උන්වහන්සේට වැටහුණා. භික්ෂුව බායමත් යන්න කිව්වා ඒ කුටිය ළඟට. ටිකක් ඈතින් ඉඳලා උගුර පාදලා කතා කරන්න කිව්වා. උන්වහන්සේ බයෙන් වගේ ගිහිල්ලා ඈත ඉඳන් උගුර පාදලා කතා කරා. අන්න භාග්‍යවතුන් වහන්සේ ඔබට කතා කරනවා. කුටියේ දොර අරගෙන මෙන්න ස්වාමීන් වහන්සේ නමක් එළියට එනවා. සිවුරු පොරෝගෙන ආයමත් බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරා කියලා එක්කන් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කවුද? දැන් උත්තර දෙන්න වෙනවා. සද්ද නැතුව හිටියා. පිළිතුරු නොදී බිම බලාගෙන හිටියා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ අහන ඔබ කවුද? දෙවනි වතාවෙත් පිළිතුරු නොදී නිහඬවම හිටියා. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා බුදු කෙනෙක් නැවත අහද්දී දැන පිළිතුරු නොදී හිටියොත් ඔබේ හිස හත් කඩකට පුපුරනවා. ඒක විශාල අකුසලයක්. බියෙන් තැතිගත්ත මේ නාගයා වෙස්වලාගෙන හිටියත් අනේ ස්වාමීනි මට සමා වෙන්න මං නාග ලෝකේ නාගෙක් කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් නාගය ඔබ මේ භික්ෂුවක් වගේ වෙස්මවාගෙන ඇයි ඔබ මෙහෙම ආවේ? අනේ ස්වාමීනි මං නිවන් දකින්න ආසයි කිව්වා. මං ධර්මය අවබෝධ කරගන්න ආසයි. ඒ නිසයි කිව්වා මෙහෙම ආවේ. බුදුරජාණන් වහන්සේ වදාළා නාගය
නාග ලෝකේ ඉපදිච්ච නාගයන්ට මාර්ගඵල ලබන්න නිවන් අවබෝධ කරන්න පින මදි කිව්වා. ඒ නිසා ඔබ ආයෙමත් යන්න කිව්වා නාග ලෝකෙට. ඔබේ ලෝකෙට යන්න. ඔබ ගිහිල්ලා තුනුරුවන් ගැන හිත පහදවා ගන්න. ඔබ පින් කරන්න. එහෙම පින් කරලා සුගතියක උපදින්න ඔබට නිවන් දකින්න ලැබෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සිවුර ගලවලා තියලා අතුරුදහන් වෙලා ගියා. එතකොට අපිට පේනවා මේ නිවන් දකින්න කොච්චර ආස වුණත්, කොච්චර ආසාවෙන් පැවිදි විදියට වෙස්වලාගෙන ආවත් පින නැහැ. ඒ නිසා එවැනි අපායකට වැටුණොත් දුගතියකට බුදුවරු පහළ වෙලා හිටියත් ඒ අවස්ථාව මගහැරලා යනවා. එතකොට ඔබට පේනවා ඇති මේ නිවන් දකින්න ධර්මයේ තියෙන රටක ප්‍රදේශයක ඔබ උපදිනවා කියන්නේ මොනතරම් විශාල පිනක්ද මේ පතිරූප දේශ වාසය. දැන් ඔය අපි කතා කරේ අපායවල් ගැන්නේ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර උපදිනවා මේ වැරදි විදියට භාවනා වඩලා අරූප ධ්‍යාන වඩාගෙන අරූපී ලෝකවල උපදිනවා. ඊළඟට අසඤ්ඤ ලෝකේ වගේ ලෝකික අසඤ්ඤ තලයේ ඉපදුනොත් ඒ අයට සංඥාවක් නොදැනී ඒ මොහොතේ ඒ ලෝකයේ තුල ඉන්න තාක්කල් අසඤ්ඤ ලෝකයේ තුල කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකන් කල්ප ගාණක් තද නින්දකට වැටුණා හා සමානයි. බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාල මේ මනුස්ස ලෝකෙ මොනවත් දන්නේ නැහැ. ඒ නිසා එවැනි වැරදි විදි භාවනාව පවා වරද්දගෙන භාවනා කරලත් සමහර ලාවට අසඤ්ඤ සමාධිය වඩලා අසඤ්ඤ තලයක ඉපදුනොත් ඒ අවස්ථාව මගහැරෙන. ඒ නිසා ඒවා දුෂ්ටක්ෂණ. ඊළඟට ඔබ හිතන්න මනුලෝම ඉපදුනත් දැන් අපි මනුස්ස ලෝකෙට මෙමු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රත්‍යන්ත දේශ තියෙන බණ පදයක් ඇහෙන්නේ නැති ගම්මාන තියෙනවා. බණ පදයක් අහන්නවත් නැති බුදුගුණ එක බුදුගුණයක් ජීවිතේට අහපු නැති ගම්මාන තියෙනවා. මේ ලෝකෙම ඔබ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන දන්නේවත් නැති අහලවත් නැති මේ වගේ ශාස්ත්‍රවරයෙක් ලෝකෙ වැඩ හිටියා කියන කාරණේව කවදාවත් ජීවිතය අහපු නැති මිනිස්සු නැද්ද මේ ලෝකෙ? ඉන්නවා. කෝටි 700කට එහා ජීවත් වෙන මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන ගමක රටක පළාතක ජීවත් වෙනවා කියන්නේ ඒක මහ විශාල පෙරපින. ඒක මංගල කාරණයක්. ඒ නිසා පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක ඉපදී වාසය කරන්න ලැබි. අපි දැන් ලෝකේ පැත්තක තියමු. ඔබ හිතන්න පින්වතුනි ලංකාවෙම දැන් කෝටි 2කට වඩා ටිකක් වැඩි පිරිසක් ලංකාවේ ඉන්නේ. එතකොට මේ ලංකාවෙම ඔබ උතුරු නැගෙනහිර ප්‍රදේශ සමහර ගම්මාන නොයෙක් ප්‍රදේශ තියෙනවා මෙහෙම බණපදයක් අහන්න පිනක් නැහැ මේ මිනිස්සුන්ට. ඒ නිසා එවැනි ගම්මාන ප්‍රදේශ වලින් ඔබ බේරිලා බණපදයක් ඇහෙන ගමක රටක පළාතක එවැනි මනුස්ස වාසයක් තුල පිනට නැඹුරු වෙච්ච මිනිස්සු අතර ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ එවැනි ගමක හෝ ඒක මංගල කාරණයක්. අන්න ඊළඟ මංගල කාරණේ පතිරූප දේශ වාසෝච. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනෙම්ම තමයි සුදුසු ප්‍රදේශයක් ලැබෙන්නේ. නිවන් දකින්නත් පින තියෙන්නට ඕන. පෙර පින කියන්නේ මංගල කාරණය. ඒ නිසා පින්වතුනි ඔබ බලන්න දැන් මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින්න කොහොම හරි නිවන් දැක්ක ලෝසක මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේට ඒ කරගත්ත අකුසල් විපාක දීපු හැටි සීවලී මහරහතන් වහන්සේගේ වෙනස බලන්න. දැන් දෙනමම රහතන් වහන්සේලා. සීවලී මහරහතන් වහන්සේට පුදුමාකාර ප්‍රතිලාභයක් ලැබෙනවා. කොහේ ගියත් මහ වනාන්තරයක හිටියත් උන්වහන්සේට ඒ දේ ලැබෙනවා. හැබැයි ලෝසක මහරහතන් වහන්සේට පිණ්ඩපාත ගියත් පාත්‍රයට දාන ටිකක් නැහැ. කුටියක හිටියත් ආරාමයක හිටියත් මොනවා හරි කරදර ප්‍රශ්න සමහර වෙලාවට වළඳන්න ගත්තත් එක්ක බිම වැටෙනවා හලා ගන්න. මිනිස්සු පාත්‍රයට බෙදන්න වගේ හදලා නොබෙදා ඉන්නවා. පාත්‍රයේ දානි තියෙනවා පිරිලා වගේ මිනිස්සුන්ට පේන්නේ අතවහගෙන ඉන්නවා වගේ. මේ කර්ම විපාක. ඒ නිසා පෙර පින කියන එක නිවන් දකින්න ගියත් බලපාන. ඊළඟට බලන්න මේ බුද්ධ ශාසනය තුල බොහොම ලස්සන කතාවක් තියෙනවා. මේක තියෙන්නේ සුමනා සූත්‍රය. සුමනාව කියන්නේ කොසල් රජුරුවන්ගේ නැගණිය. මේ සුමනා සූත්‍රය සඳහන් වෙන්නේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවෝ දෙන්නෙක් හිටියා. බොහෝම යාළු මිත්‍රකමින් මේ දෙන්නම පුංචි කාලේ ඉඳන් දැන ඇඳුරුම් කන් ඇති යාළුවෝ මේ දෙන්නම එකටම ගියා පැවිදි වෙන්න. එකටම ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් පිණ්ඩපාත යන්න ඉතින් භාවනා කරන්න එකම ආරාමේ වැඩ ඉන්නේ. හැබැයි මේ යාළුවෝ දෙන්නගෙන් එක ස්වාමීන් වහන්සේ නමක්
සාරාණීය වත පුරනවා. සාරාණීය වත පුරනවා කියන්නේ අනේ උන්වහන්සේ උදේ පාන්දරින්ම පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේට නෙමෙයි මේ ලැබෙන පිණ්ඩපාත දාන ටික අරගෙන ඇවිල්ලා ගිලන් ස්වාමීන් වහන්සේලා ඉන්න ආරාමේ කොටසට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේලාට අද දානි ලැබුණාද? මෙන්න මං ඔබ වහන්සේලාට පිණ්ඩපාත කරගෙන ආවා කියලා ඒ ලැබිච්ච දානේ ඔක්කොම ගිලන් ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. ආයෙමත් පිණ්ඩපාතේ වඩිනවා. ආයෙමත් පාත්‍රයට දාන ටික ලැබුණාට පස්සේ අනෙක් ස්වාමීන් වහන්සේලාට දානශාලාවට වැඩම කළ අද දානේ අඩුවයි ඉන්නවද? පිණ්ඩපාතේ නොලැබිච්ච අය ඉන්නවද? මෙන්න මං ඔබ වහන්සේලාට පිණ්ඩපාත ගෙනාවා කියලා තමන්ගේ පාත්‍රයේ තියෙන දාන ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. සමහර වෙලාවට මෙහෙම පිණ්ඩපාතේ වඩිමින් අනුන්ට දන් දෙන්න ගිහිල්ලා තමන්ගේ දානෙත් නැතිව යනවා. වෙලාව ඉරාවරට ගියාට පස්සේ කුසගින්නේ ඉන්නවා ඒ සතුටේ. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට හරියට පිණ්ඩපාතේ යමින් ලැබෙන දාන ටික අනිත් අයට දන් දීදී පින් කරගත්තා. හැබැයි උන්වහන්සේගේ යාළුවා එකට පැවිදි වෙච්ච අනෙක් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ භාවනාවේ මේදිලා හිටියා. පින් කරගන්න උනන්දුවක් නැහැ. භාවනා කර කර උන්වහන්සේ සීල් රැක්ක භාවනා කරා. මේ තරම් පින් කරගත්තේ නැහැ. දැන් ওই විදිහට ජීවත් වෙච්ච මේ යාළුවෝ දෙන්නම මේ බුද්ධ ශාසනේ මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. ඒ දෙන්නම මිය පරලොව ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා දෙන්නම්. හැබැයි අර පිණ්ඩපාතේ වඩිමින් දන් දීපු පින් කරගත්ත ස්වාමින් වහන්සේ දෙව්ලොව ඉපදුනේ මහේශාක්‍ය දේවතාවෙක් වෙලා බොහෝම සැප සම්පත් බහුල බොහොම බල සම්පන්න දිව්‍ය කොටසක දේවතාවෙක් වෙලා ඉපදුනා. අනිත් ස්වාමින් වහන්සේ හොඳට භාවනා කරා. හැබැයි පින අඩුයි. පින් කරගත්තේ නැහැ. උන්වහන්සේ දෙව්ලොව ඉපදුනාට අල්පේ ශාක්‍ය දේවතාවරු අතර ඉපදුනේ. ඒ තරම් සැප සම්පත් බහුල නැති දේවතා කොටසක දේවතාවෙක් වෙලා ඉපදුනා. හැබැයි මේ අය සසර පුරුද්දට දිව්‍ය ලෝකෙ හිටියත් පින අනුව වෙනස්කම් තිබුණත් දෙව්ලොවත් දිව්‍ය පුත්‍රය හැටියට බොහෝම යාළු මිත්‍රකමෙන් ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වෙනකොට දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආව දෙන්නම එකම දවසේ දිව්‍ය ලෝකෙන් චුත වුණේ. හැබැයි මනුලොවට ආවට පිනට අනුව තමයි උපත ලැබුණේ. අර පින් කරගත්ත කෙනා දෙව්ලොව මහේශාක්‍ය දේවතාවෙක් වෙලා හිටපු කෙනා රජ්ජුරුවන්ගේ රාජ බිසවකගේ කුසේ රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා. පිළිසිඳගෙන. හැබැයි අනිත් කෙනා භාවනාව විතරක් කරා පින් කරේ නෑ. දෙව්ලොවින් චුත වෙලාවත් ඉපදුනේ ඒ මාලිගායේම වැඩකාරියෙකුගේ කුසේ දරුවෙක් හැටියට තමයි පිළිසිඳ ගන්න ලැබුණේ. මේ දරුවෝ දෙන්නම එකම දවසේ ඉපදුනා. මාලිගාවේ එකම දවසේ ඉපදිච්ච දරුවෝ දෙන්න. අර රාජ කුමාරයා රත්තරන් තොටිල්ලක නිදි කරවලා කාමරයක තියලා තිබ්බයිදා. ඉපදිච්ච දවසේ වැඩකාරියෙකුට දාව ඉදාම ලැබිච්ච දරුවා ඒ කාමරේම තියලා තිබ්බා. හැබැයි පැදුරු කෑල්ලක බිම තමයි දරුවා නිදි කරවලා තිබ්බේ. මේ දරුවෝ දෙන්නාගේ උපත ගැන අහන්න ලැබිලා මේ කොසල් රජුරුවන්ගේ නැගණිය සුමනාව එදා එනවා මේ කාමරේට දරුවෝ දෙන්න ඉන්න මාලිගාවේ කොටසට එනකොට මේ දරුවෝ දෙන්න නිින්දෙන් අවදි වෙලා ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා පෙර කාශ්‍යප බුද්ධ ශාසනය හොඳට පින් කරපු භාවනා කරපු පුණ්‍ය ශක්තියක් ඇති දෙව්ලොවින් ආපු දරුවෝ දෙන්න පෙර ජාති ස්මරණ ඥානය පෙර නුවණ මතු වෙලා තමන් කොහේ ඉඳන් දාවේ කියලා දෙන්න කතා බස් කර කර ඉන්නවා අර ඉපදිච්ච දරුවෝ දෙන්න. මේ දරුවෝ දෙන්නගේ කතා බහ අහගෙන ඉඳලා සුමනාව තේරුම් ගත්ත මේ දෙන්න නම් දිව්‍ය ලෝකෙන් ආපු දෙන්නේ. ඒ රැස් කරගත්ත පින මතමයි මේ වෙනස්කම ඇති වුණේ. එහෙමම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අහනවා. ඒ තමයි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හරියට පින් කරනවා. අනිත් කෙනා පින් කරන්නේ භාවනාවෙම ඉදිලා ඉන්නවා. මේ දෙන්න දෙව්ලොව ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවනි තියෙනවා කියලා. පින් කරගත්ත කෙනා දෙව්ලොව ඉපදුනොත් බොහෝ සැප සම්පත් බහුල මහේශාක්‍ය දේවතාවරු අතර උපදිනවා. පින් අඩු කෙනා දෙව්ලොව ඉපදුනත් අර භාවනාවේදීලා පින් කරගත්තේ නැත්නම් දෙව්ලොව ඉපදුනත් උපදින්නේ පින් අඩු අල්පේශාක්‍ය දේවතා කොටසක කියෝ. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි පිනට අනුව දෙව්ලොව වෙනස්කම් ඇති වෙනවා කියලා මම ඒ කාරණේ ඒ විදිහටම ධාරණය කරගන්නවා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නම දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවොත් මනුස්ස ලෝකේ වෙනසක් තියනවද කියලා අහනවා.
බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා සුමනාවනි මනුලවත් වෙනසක් තියෙනවා. පින් කරගත්ත කෙනා දෙව්ලොවින් මනුලවට ආවත් රජ පවුලක සිටු පවුලක බොහෝ සැප සම්පත් ඇති තැනක ඒ කෙනා උපදිනවා කියනවා. හැබැයි දෙව්ලොව ඉඳන් මනුලවට ආවත් පෙර පින් කරලා නැත්නම් පෙර පින නැත්නම් උපදින්නේ දුප්පත්ම දුප්පත් තැනක එක්ක බොහෝ අසරණ තැනක බොහෝ අගහිඟකම් ඇති තැනක උපදින්නේ කියනවා. එතකොට මනුලව ඉපදුනත් පිනට අනුව වෙනසක් තියෙනවා. ඒ වෙලාවේ සාදු සාදු ස්වාමීනි මං ඒ කාරණියත් පිනට අනුව දෙව්ලොව විතරක් නෙමෙයි මනුලවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං ඒ කාරණියත් දරා ගන්නවා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා ස්වාමීනි මේ දෙන්නම දැන් රජ පවුලේ ඉපදුනත් දුප්පත් පවුලක ඉපදුනත් දෙන්නම සියලු සැප සම්පත් අතහැරලා පැවිදි වෙනවා. දැන් පැවිදි වෙනකොට සියලු දේවල් අතහරිනවනේ කුඩා උද මහත් උද ඥාතීන් ඒ තමන්ගේ තිබ්බ නොයෙක් විදිහේ සැප සම්පත් මාලිගා රත්තරන් මිරිවැඩි සංගල පරිහරණය කරා නම් ආයි පැවිදි වෙලා ඒ වදාගෙන යන්නේ රන් භාජනවල ආහාරගත් රාජ කුමාරවරු වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් අතහැරලා සිවුරු පාත්‍ර දරාගෙන පැවිදි වෙනවා. දුප්පත් පවුලකින් ඇවිල්ලත් පැවිදි වෙනවා. යාටත් ලැබෙන්නේ අර සිවුර පාත්‍රේ 3 සිවුර. මේ දෙන්නම පැවිදි වෙනවා. ස්වාමීනි පැවිදි වුණොත් පැවිදි ජීවිතයේ තුලත් පිනට අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි මේ දෙන්නම පැවිදි වුණත් එකම දවසේ පැවිදි වුණත් පැවිදි ජීවිතේත් වෙනසක් තියෙනවා කියෝ. පින් කරගත්ත කෙනාට සිව්පසේ බහුලව ලැබෙනවා කියෝ. කොහේ ගියත් දාන ටික වර්ධින්නේ අර සීවලි හාමුදුරන්ට වගේ පෙර පින තියෙනවා. කොහේ ගියත් හොඳ ප්‍රණීත විදිහට සිව්පසේ ලැබෙනවා. හොඳ ආරාම දායක ඕන තරම් ආරාම විහෙර විහාර කරවලා පූජා කරනවා. ඒ වගේමයි බෙහෙත් හේත් හොඳ වෛද්‍යවරු තමන්ට ලැබෙනවා. හොඳ සිවුරු පිරිකර වටිනා සිවුරු පිරිකර දායකයෝ ගෙනහලා පූජා කරනවා. පින් කරගත්ත කෙනාට සිව්පසේ බහුලව ලැබෙනවා කොහේ හිටියත්. හැබැයි පින නැති කෙනා අර පෙර පින් මදි කෙනෙක් පැවිදි වුණොත් එයාට පැවිදි ජීවිතයේ තුල පින්ඩපාත ගියත් දාන ටික වර්ධිනවා සමහර ලාවට. බෙහෙතක් හේතක් ශරීරයට ලෙඩක් දුකක් හැදුනත් හරි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැහැ. හරියට සිවුරක් නැහැ. සමහර ලාවට ඉරිච්ච සිවුරක් බොහෝ රළු දෙයක් අර මිනිඔතලා දාලා තිබ්බ ඒ කාලේ තිබ්බේ පාංශුකුල වස්ත්‍ර මේ වගේ දෙයකින් තමයි අමාරුවෙන් එකතු කරලා සිවුරක් හදාගන්න. ආරාමික හිටියත් මොකක් හරි කරදරයක් වහලි හරි කඩාගෙන වැටෙනවා. එතකොට මේ වගේ පැවිදි ජීවිතයේ තුල පැවිදි වුණත් කරදර තමයි. ඇයි පෙර පින නැහැ. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි පිනට අනුව පැවිදි වුණත් පැවිදි ජීවිතේත් පින්පව් අනුව රැස් කරගත්ත වෙනස්කම් ඇති වෙනවා කියන කාරණේ මං ඒ විදිහටම ධාරණය කරගන්නවා. ස්වාමීනි මට තවත් ප්‍රශ්නයක් තියෙනවා කියමු. ඒ ප්‍රශ්නේ තමයි සුමනාව කියනවා ස්වාමීනි මේ දෙන්නම වීරියෙන් භාවනා කරලා රහත් වෙනවා. දැන් සීවලී මහරහතන් වහන්සේත් කොච්චර ප්‍රතිලාභ ලැබුණත් උන්වහන්සේත් රහත් වුණා. උන්වහන්සේ පැවිදි කරන දවසේම හිස මුඩු කරනකොට රහත් උනේ. ලෝසක හාමුදුරුවොත් වීරියෙන් දානේ නැති වුණත් කලන්තේ හැදි උන්වහන්සේ අතහැරියේ නැහැ. භාවනා කරා. පුදුම වීරියෙන් හිත වැඩුවා. උන්වහන්සේ භාවනා කළා ලෝසක හාමුදුරුවෝ රහත් වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නම රහත් වුණොත් අරහත්ත්වේ වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි ඔන්න ඔතනදී නම් වෙනසක් නැහැ කියෝ. එතනදි වෙනසක් නැහැ. සීවලී මහරහතන් වහන්සේත් රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේත් රහත් වුණා. ඒ රහතන් වහන්සේලාගේ නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. උන්වහන්සේලා දෙනම පිරිනිවන් පෑවට පස්සේ සසර ගමන එක විදිහටම අවසන් වෙලා යනවා. හැබැයි පිරිනිවන් පානතෙක් ඒ කෙනාට පිනට අනුව ලැබෙන ලැබීමේ වෙනසක් තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ නිවන් දකින්න යන ගමනේ නිවන් දකින්න ගියත් පෙර පින කියන එක මහා උපකාරයක් කරනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රය පෙන්වුවේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව මංගල කාරණය. පෙර පින තියෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේම දහම් දෙසුවත් බණහාපු හැමෝම නිවන් දැක්කේ නෑනේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ. කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන පින්වන්තම අය කොහෙද ඉන්නේ? බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යොදුන් ගණන් හරි වඩිනවා පින තියෙන කෙනා හොයාගෙන. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ජේතවනයේට ආවත් අනේ අපිට බණ අහන්න ලැබේවා කීකේ ජේතවනයේට එනවා ඇවිදගෙන යොදුන් ගණන් ඈත ඉඳන් මිනිස්සු. හැබැයි පෙර පින නැත්නම්
බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන පින්වන්තයි බුදු ඇසට යොමු වෙන්නේ. ඒ අය බණහලා හිත පහදිනවා. තෙරුවන් සරණ යනවා. හැබැයි මාර්ගඵල ලබන්නේ පෙර පින් තියන අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වනවා මහණෙනි පින් කරගත්ත කෙනා නිවන් අවබෝධයට පින රැස් කරගත්ත කෙනා යොදුන් ගණන් ඈත හිටියත් අර හිමාල පර්වතයේ යොදුන් ගානක් ඈතට පේනවා වගේ බුදු ඇසට එයා අරමුණු වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාළ පින් කරගත්තේ නැති කෙනා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටෙන ඊතලයේ වගේ පේන්නේ නැහැ. පෑගුණත් පේන්නේ නැහැ. කුලී කෑල්ලක් දර කෑල්ලක් කියලා හිතන්න. ඒ නිසා අපිට පේනවා පින තියෙන්නට ඕනේ. නිවන් දකින්නත් පින තියෙන්නට ඕනේ. ඒ නිසා පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව මහා මංගල සූත්‍රය පෙන්වන්නේ මංගල කාරණය. ඊළඟ කාරණේ තමයි අත්ත සම්මා පණීදිහිච. තමා තමාව යහපත්ව තබා ගැනීම. ඒ කියන්නේ තමන්ගේ හිත පාලනය කර ගැනීම. තමා තමාව දමනය කර ගැනීම. සිල්වත් වීම. ඒකම තමයි මේ සීලේ පැත්තම තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා තමා මනාකොට තමන්ව රැක ගැනීම මහා මංගල සූත්‍රය පෙන්වන මංගල කාරණය. බොහෝ වෙලාවට අපිට පේනවා මේ මිනිස්යාගේ හිත්වල තමා තමාව දමනය කරගන්න බැ. දැන් මිනිස්සු අකුසල් වලට වැටෙන්නෙම තමන්ගේ හිත පාලනය කරගන්න බැරිකම නිසානේ. ඒ බැරිකම නිසාම රාගෙන් මිනිස්සු නොමග යනවා. සමහර ලාවට තමන්ට තිබිච්ච සැප සම්පත් සියල්ල විනාශ කරගෙන රාගය නිසා මිනිස්සු මහා අන්ත දුකටපත් වෙනවා. සමාජ විශාල අපකීර්ති වලට පත් වෙනවා. ඊළඟට ද්වේෂය නිසා තමාට තමාව පාලනය කරගන්න බෑ. සමහරු පසුතැවෙන අනේ මට ඒ වෙලාව ඉවසන්න පුළුවන් වුණා නම් මට කේන්ති ගියා මට මාව පාලනය කරගන්න බැරි වුණා. අනේ මට මාව පාලනය කරගන්න බැරි වුණා. මං තව චුට්ටක් ඉවසුවා නම් මට මේ කරදරේ වෙන්නේ නැහැ කියලා මම මේ අමාරුවේ වැටෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා මේ තමාවට තමාව පාලනය කරගන්න බැරිවීම. ඒක නොයේක් අකුසල් වල සමහරලාට මහා පුදුම අකුසල් වලට වැටෙන කාරණයක්. ඒ නිසා ඔබව රැකගන්න, ඔබේ හිත රැකගන්න, ඔබව පාලනය කරගන්න, ඔබේ වචනය, ඔබේ හිත, ඔබේ ක්‍රියාව පාලනය කරගන්න ඔබ දක්ෂ වෙන්න. සමහරලාට ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ සැප සම්පත් දැකලා ඊර්ෂ්‍යාව උපදින. ඒ වෙලාවට හිතට මෛත්‍රී වඩන්න. මුදිතාව කියන්නේ අනුන්ගේ සැප සම්පත් දැකලා සතුටු වෙන්න පුළුවන් හිතක් ඇති කෙනෙක් වෙන්න. අනේ ඒ අය රැස් කරගත්ත පින නිසානේ මේ දේවල් ඒ අයට ලැබෙන්නේ කියලා අනුන්ගේ සැප සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒකට ආශිර්වාද කරන්න තරම් තමාගේ හිත දමනය කරගන්න. ඊළඟට කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක්, ද්වේෂයක්, වෛරයක්, පලිගැනීමේ සිතුවිලි එනකොට ඔබ හිතන්න මේක හරියට යකඩේක මලකඩ යකඩේ විනාශ කරනවා වගේ. මේ මගේ හිතම නේද අපිරිසිදු වෙන්නේ. මේ ද්වේෂය නිසා මම්ම නේද නැසෙන්නේ. ඒ නිසා මම මගේ හිත රැක ගන්නවා කියලා ඔබ ඔබේ හිත ද්වේෂයෙන් ආරක්ෂා කරගන්න මෛත්‍රිය වඩන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන මිත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. ව්‍යාපාදයෙන් හිත මැඩ ගන්නකොට මෛත්‍රිය වඩන්න. අන්න තමා තමාව රැක ගන්න ක්‍රමේ. ඊළඟට අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනයි. රාගෙන් ඔබේ හිත නිතර යටපත් වෙනවා නම් ඔබ නොමග යනවා නම් අසුභේම බහුල වශයෙන් වඩන්න කියන. ඔබේ හිත ආරක්ෂා වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය වඩන්න, ද්වේෂය යටපත් කරන්න. ඊළඟට අසුභේ වඩන්න, රාගය යටපත් කරන්න. ඊළඟ දේ තමයි ආනාපාන සති භාවේ තබ්බා විතක්කෝපච්ඡේදයි විතර්ක. මේක කොහොමද, අරක කොහොමද හිතේ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය වඩන්න, ද්වේෂය යටපත් කරන්න. ඊළඟට අසුභේ වඩන්න, රාගය යටපත් කරන්න. ඊළඟ දේ තමයි ආනාපාන සති භාවේ තබ්බා විතක්කෝපච්ඡේදයි විතර්ක. මේක කොහොමද, අරක කොහොමද හිතේ තර්ක විහෙම යටපත් වෙලා පැහැදිලි වෙනවා. ඒ වගේ ඇවිස්සිච්ච හිතක්, කලබල වෙච්ච හිත, සංසිඳිලා නැති මනසක් ආනාපාන සතිය තුළ බොහෝම සංසිඳෙනවා, සැහැල්ලු වෙනවා, සාන්ත හිතක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ හිත ඔබ රැක ගන්න නම් හිත කාමරාගෙන්, ව්‍යාපාදෙන්, තීන මිද්දෙන්, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ කෙලෙස් වලින්
නීවරණ කියලා කියයි අපි මේ සංයෝජන මේ මොන වචනෙන් ගත්තත් ඔබේ හිතට එන මේ ක්ලේශ ධර්මයන්ගෙන් රාග ద్వේෂ මෝහ නිසා නොමග යන ක්ලේශ ධර්මයන්ගෙන් ඔබ ඔබේ හිත රැක ගන්න දක්ෂ වෙන්න. බොහෝ වෙලාවට සමහරු ලෝකයාට පේන්න පන්සිල් ගන්න. සිල් රෙදි පොරව ගන්න ලේසි. සිල් ගන්නත් ලේසි. කියනකොට කියන එකනේ තියෙන්නේ. හැබැයි මේ ශික්ෂාපද ටික රැක ගන්නවා කියන එක ලේසි සෙල්ලමක් නෙමෙයි. සමහරු ලෝකයාට පේන සීල් ගත්තත් රහසින් පව් කරනවා මිනිස්සු. එනිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණ කියනකොට කියන්නේ අරහං ගුණය රහසින්වත් පව් නොකළසේක කියන. අන්න බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච ගුණය. හැබැයි මේ ලෝකේ අනික් අය බොහෝ දෙනා සමහරු ලෝකයාට එක විදිහකට පෙනී හිටියට රහසින් මිනිස්සු පව් කරනවා. ඒ අය සමහරලාට හිතනවා මේවා කවුරුත් දන්නේ. මම මේ කරපු දේ කවුරුත් දැකලා නැහැ. මේක යන්තම් මං බේරුණා. කොහොම හරි මං හොරෙන් වැඩේ කරගත්තා. හැබැයි පින්වතුනි දෙවියන් දකින්න. බොහොම ලස්සන දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි මේ ලෝකේ තමන් ගැන සියල්ල දන්නේ තමන් කියනවා. එතකොට ඔබ ගැන ඔබ කරන කියන දේවල් ඔබ කවුද? ඔබ ලෝකෙට මොන මූණ පෙන්නගෙන හිටියත් ඔබේ සැබෑ මූණ මොකක්ද කියන එක ඔබේ හෘද සාක්ෂිය දන්නවා. ඒ ඔබ ගැන ඔබ දන්නේ යම්සේද මේ ලෝකේ දෙවියනුත් ඔබ ඒ විදිහටම දකින්නවා කියන ඔබේ හිතයි දකින්නේ ඔබේ සිතුවිලි දකින්නේ ඔබේ ක්‍රියාව දකින්නේ. ඒ නිසා දෙවියන්ට හොරෙන් පව් කරන්න බෑ. දෙවියන් දකින්න. ඔබ කරන සියලු දේ දෙවියන්ට පේනවා. ඊළඟට දෙවියන් දකින්නවා වගේම ඔබේ හෘද සාක්ෂිය සියල්ල දන්නවා. හිත දකින පරචිත්ත විඥානන ඥානිය උපදවාගත්ත ආර්යයන් වහන්සේලාට ඒ විදිහට මේ අයගේ සිතුවිලි ක්‍රියාවන් ඒ හිත දකින්න පුළුවන් කියන. ඒ නිසා ඔබට කවදාවත් ලෝකේ කාටවත් හොරෙන් නම් වැරදි වැඩ කරලා ජීවත් වෙන්න බෑ. ඔබ හිතුවට ඔබේ දේවල් කවුරුත් දන්නේ නැහැ කියලා දෙවියන් ඒ දේ දකිනවා. ඒ නිසා ඔබට මරණාසන්න වෙනකොට තමයි ඔවා චිත්‍රපටි වගේ හිතට බලවත් වෙන්නේ. අයියෝ මම මේ වගේ වැරදි වැඩ කරා. අයියෝ මම මේ වගේ පව්කම් කරා. අනේ මට වැරදුනා කියලා ඔවා එකින් එක ඔබට මතක් වෙන්න ගන්නවා. හිතට වද දෙන්න ගන්නවා. ඒ නිසා පින්වතුනි තමාගේ හිත රැක ගන්න දක්ෂ වෙන්න. ඔබ පාලනය කරගන්න. ඔබේ හිතට එන කෙලෙස් සිතුවිලි පාපී සිතුවිලි යටපත් කරගන්න වීරිය වඩන්න. මේක වීරියෙන් කරන්න ඕන දෙයක්. මේ වීරිය කියන එක බුද්ධ ශාසනයේ හැම තැනකම යෙදෙනවා. දැන් බලන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට අපි කතා වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නෝපන් අකුසල් නූපදවන්න එක යටපත් කරගෙනම යටපත් කරලම දාන්න වීරියෙන් තමයි යටපත් කරගෙන ඉන්න තියෙන්නේ. නෝපන් කුසල් තියෙනවා ඒවා අපි උපදවන්න ඕනේ. දන් දෙනවා සීල රකින්නවා භාවනා කරනවා මෛත්‍රිය වඩනවා ඒ කුසල් උපදව ගන්න මහන්සි ගන්නවා වීරිය වඩනවා. උපන් කුසල් අපි දැනටමත් උපදවාගත්ත කුසල් තියෙනවා. අපි හිතමු අපි ටික වෙලාවක් හරි භාවනා කරනවා හැමදාම බුදුන් වඳිනවා. දවසකට පැය භාගයක් භාවනා කරනවා. අන්න අපි මතු කරගත්ත උපදවාගත්ත කුසල්. දැන් ඔබ දන් දීලා තියෙනවා පින් කරලා තියෙනවා. ඒවා උපන් කුසල් බලවත් කරන්න. ඒක තමයි ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන හරි මම මේ වගේ පින්කම් කරා මේ වගේ පින්කම් කරා කියලා කරපු පින සිහි කර කර ඒ පින බලවත් කරන්න. ඒ නිසා ඔබ ඔබේ හිත රැක ගන්න දක්ෂ වෙන්න. ඔබේ හිත දමනය කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබට මේ මහා මංගල සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙවනි ගාථාවට ඇතුළත් මේ කාරණා ඔබේ ජීවිතයේ තුලින්ම ඔබට ඇති කරගෙන මේවා තමයි මංගල කරුණු යහපත් දේවල්. මේ මහා මංගල සූත්‍රයේට කැටි වෙලා තියෙන කාරණා ටික විමසගෙන යනකොට ඔබට තේරෙයි මෙතනින් එහාට ආයි ලෝකේ යහපත් කියලා දෙයක් නැහැ. සියලුම යහපත කියලා මේ ලෝකයේ තුල විශ්වයේ තුල යමක් ඇද්ද? ඒ සියලුම යහපත් දේවල් මංගල දේවල් හොඳ දේවල් සියල්ල කැටි කරගත්ත දේශනාව තමයි මහා මංගල සූත්‍රය. ඒ නිසා තමයි මේක බලවත්ම දේශනාවක් වෙන්නේ. මේක හරියට සෙත් ගාථාව නිතර කෙනෙක් සජ්ජායනා කිරීම තුළ එයාට සිත ප්‍රාර්ථනා කරගෙන ඒ වගේ මහා මංගල සූත්‍රයේ තියෙන යහපතමයි. ඒතම් මංග ගාථාවෙන් ගාථාවට ඒතම් මංගල මුත්තමයි ඒතම් මංගල මුත්තම. මෙයයි යහපත මෙයයි සිත මෙයයි හරිදේ. එතකොට මෙන්න මේ කාරණා මුල් කරගෙන අපි මේ මහා මංගල සූත්‍රයේ තියෙන කාරණා මේක සජ්ජායනා කරනකොටත් පින රැස් වෙනවා.
ඒ නිසානේ තුන් සූත්‍රයේ අතීතේ ඉඳන් ඔබේ ආච්චිලා සීයලා ඔබේ පැරැන්නු බලන්න ඉස්සර තුන් සූත්‍ර මිනිස්සුන්ට කටපාඩම් පරණ මිනිස්සුන්ට හැමදාම බුදුන් ඇඳලා තුන් සූත්‍ර කියනවා. හැබැයි මේ කියන දේ ඔබට මේ කාරණා එකින් එක ඔබ තුල ඇති කරගන්න පුළුවන් නම් අන්න 100%ක්ම ප්‍රතිඵල ලබන්න. මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණාවල ප්‍රතිඵලය ඔබේ ජීවිතයේ තුලින්ම ඔබට අත්දකින්න ලැබෙන්නේ ඔබ තුල මේ කාරණා ඇති කරගන්න දක්ෂ වුණොත්. අන්න ඒ නිසා පින්වතුනි අපි මේ කතා කරපු කාරණා ඔබ පතිරූප දේශ වාසයේ මංගල කාරණා සමහරලාට මේ කතා කරනකොට ඔබට හිතෙන්න පුළුවන් අයියෝ අපි නම් ඉන්නේ මේ අපේ නම් කරුමයකට බණපදයක් අහන්න නැති ගමක බණපදයක්වත් අහන්න මේ නෑදෑයෝ මේ පිරිස අපි ඇසුරු කරන යාළුවෝ අපිට නම් ධර්මේ නම් දියුණු කරන්න ලැබෙන්නේ නෑ මේ මෙහි හිටියොත් නම්. එතකොට බුද්ධිමත් කෙනා නුවණ තියෙන කෙනා සමහර වෙලාවට ධර්මයේ ඇහෙනකොට ධර්මයේ හොයාගෙන යනවා. ඒ නිසා තමයි සමහරු ගිහිල්ලා පැවිදි වෙන්නේ. පතිරූප දේශයක් හොයාගන්න ධර්මයේ දියුණු කරන්න සුදුසු තැනක් හොයාගෙන ආරාමෙන් ආරාමයට යනවා. නිවන් මඟ හොයාගෙන කල්යාණ මිත්‍රයෝ හොයා යනවා. සමහර අය විදේශ රටවල් වල හිටපු අය මේ බණ අහලා ඒ රටවල් අතහැරලා ගම් රටවල් අතහැරලා මේ ලංකාවට ඇවිල්ලා පැවිදි වෙලා පැවිදි ජීවිත ගත කරන බොහෝ විදේශික ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ ඉන්නවා බණ භාවනා කරගෙන ආරණ්‍යගතව මහ වනාන්තරවල භාවනා කරගෙන ඉන්න යුරෝපීය ජාතිකයන් ඇමරිකාව කැනඩාව නොයෙක් විදේශ රටවල ඉපදිච්ච හැබැයි ඒ රටවල් අතහැරලා ඔවුන් දන්නවා ඒ රටවල් අපි මේ ජීවත් වෙච්ච රටවල් අපි ඉපදිච්ච රටවල් අපිට නිවන් මඟ දියුණු කරන්න සුදුසු ප්‍රදේශ නෙමෙයි. ඒ නිසා පතිරූප දේශයන් හොයාගෙන යනවා. ඒ හොයාගෙන ගිහිල්ලා ඒ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න වාසය කරන්න Tamanට පරිසරය හැදෙනවා කියන්නෙම අන්න මංගල කාරණය. එතකොට ඒකට අවස්ථාව සැලසෙන්නේ පෙර පින. ඒකත් ඒකට එකට බැඳිලා යන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. පෙර පිනෙන් තමයි ඔබට කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන්නේ. පෙර පින නිසාමයි ඔබට සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ. පෙර පින නිසාමයි ඔබට ධර්මයේ මුණ ගැහෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රතිරූප දේශයක ඉපදීම සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ පෙර පිනෙන් ඔබට ලබලා දෙනවා. එතකොට මේ දේවල් ලැබෙනකොට ඔබට ධර්මයේ කොච්චර අහන්න ලැබුණත් ඔබ තුලින් ඔබව দমনය කරගන්නේ නැත්නම් අත්ත සම්මා පණීදීච තමා තමාව দমনය කර ගැනීම තමා තමාව රැක ගැනීම තමන්ගේ හිත පාලනය කර ගැනීම තමා සීලයක පිහිටලා තමාව দমনය කර ගැනීමට තමන් දක්ෂ වුණේ නැත්නම් ඔබට ප්‍රතිඵල කරා යා ගන්න අමාරු වෙනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුළ මේ ධර්මයේ තියෙන ಗುಣ අතර ගත්තොත් මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් දකින්න තියෙන තමා තුලින්මයි විමසලා බලන්න තියෙන්නේ. ඒ නිසා මේ කියපු ධර්ම කාරණා ඔබ හොඳට තේරුම් අරගෙන ඔබ තුලින් බලන්න. ඇත්තටම මේ මංගල කාරණා මේවා මගේ ජීවිතේට මං මොන විදිහටද ගලපගෙන තියෙන්නේ. මේ පෙර පින මං මතු කරගෙන තියෙනවද? මම ජීවත් වෙන පරිසරය මට ධර්මයේ දියුණු කරන්න සුදුසු පරිසරයක් කරගෙන තියෙනවද? ඊළඟට ඔබ පාලනය කරගෙන দমনය කරගෙන තියෙනවද? හැබැයි මේ සියල්ලට බුදුරජාණන් වහන්සේ බලන්න පළවෙනිම දේ පෙන්වුවේ මහා මංගල සූත්‍ර පළවෙනිම එක අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන. මේ මහා මංගල සූත්‍රයේ සඳහන් මේ මංගල කරුණු ඇති කරගන්නත් පළවෙනිම දේ තමයි ඔබේ ඇසුර හදාගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය තරම් ධර්මාවබෝධයට උපකාර වෙන බාහිර අංගයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරට ඔබ පුරුදු වෙන්න. ඔබ දැනටමත් ඇසුරු කරන්නේ ධර්මයකට යොමු වෙලා නැති පාපී ජීවිත ගත කරන දුස්සීල ජීවිත ගත කරන අපායටම නැඹුරු වෙච්ච පාප මිත්‍රයන් නම් ඔබට ඔවුන්ව ධර්මයට යොමු කරගන්න අපහසු නම් ඔබ හරි බේරෙන්න. සියලු දෙනා එක්ක අපාය යනවට වැඩිය තමන් තමාව බේරගෙන තමන් හරි ගැලවෙන්න උත්සාහයක් ගන්න. ඒ නිසා පළවෙනිම දේ තමයි අසේවනාච බාලාණ. පාපී අදහස් ඇති මේ පාපී පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකීම තුලමයි ඔබට පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයන් ඇසුරු කරන්න ලැබෙන්නේ. අන්නේ මංගල කාරණා එකින් එක ඔබේ ජීවිතේ ගලපගෙන යනකොට මේ කියන සියලු දේවල් තුල ඔබව ධර්මාවබෝධයට අවශ්‍ය පරිදි ඔබේ ජීවිතේ සකස් වෙලා එනවා. ඒ නිසා මේ මංගල කාරණා තුල අද දවසේ අපි කතා කරේ දෙවනි ගාථාවට අයිති පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා
අත්ත සම්මා පනීදීච ඒතම් මංගල මුත්තමං කියන මේ දෙවනි ගාථාව. ඉතින් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ ගාථාවේ සඳහන් වෙන මේ මංගල කාරණා ඔබේ ජීවිතය තුළ ඔබ ඇති කරගෙන ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීයම අවබෝධ කරගන්නම මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් ඔබේ ජීවිතයට උපකාර වේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයත් ඔබ හැම දිනාටම සැලසේවා කියලා මේ ලැබූ නව වසරේ අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.